Mr. Ratnayaka. I'm Dr. Abhishek. Mr. Ratnayaka දැන් මේකේ අපේ ECP therapy සම්බන්ධයෙන් Dr. Gotabay කියලා ඉවරලා අපේ ආයතනයට පැමිණුණා. එතකොට අපි දන්න තාලෙට දැන් Mr. Ratnayakaට තිබුණා MCV දෙකට හෘද වස්තු රෝග තත්ත්වයක් තිබුණා. ඒ රෝග තත්ත්වය MCV දෙකට බරපතල වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඒ කියන්නේ අපි කියමු අපි ඒකට කියනවා ට්‍රිපල් වෙසල් ඩිසීස් කියලා. අහලා තියෙනව නේද? ට්‍රිපල් වෙසල් ඩිසීස් කියලා කියන්නේ කොටින්ම කියනවා නම් අපි කියනවා බයිපාස් එකක්වත් කරන්න බැරි තත්වයක තිබිච්ච තත්වයක් තමයි රත්නායක කියන්නේ. රත්නායක වයස දැන් කීයද රත්නායක? 78ක් වෙනවා. එතකොට මේ දැන් අපි රත්නායක මේ වෙලාවේ පොඩි සාකච්ඡාවක් කියන රත්නායකගේ මේ ECP therapy එකදී යම්කිසි විදියකට විච්ච වෙනස්කම මොකද්ද? ඉතිස්සලා රත්නායකගේ තිබිච්ච තත්ත්වය මොකද්ද? දැන් මේකත් හින්ද මොකද්ද උනේ කියලා කියන එක තමයි මෙතන අපි විපරමක් කරන්නේ. ඒක කරන්නේ යම්කිසි විදියකට අපි කියන මේ අපි ජනතාවට දැනගන්න මොකද උනේ කියලා කියන එක. විශේෂයෙන් මම දන්නවා වෛද්‍යවරයෙක් හැටියට දැන් මේ තෙරපි එක තුල යම්කිසි විදියකට අපි කියන මේ බෙහෙත් වලින් වෙන්න බැරි දෙයක් යම්කිසි විදියක බෙහෙත් වලින් කරන්න බැරි දෙයක් යම්කිසි විදියකට මේ දවස් 35 ඇතුළතදී රෝගීන්ගේ වෙනසක් වෙනවා කියලා කියන එක අපි විද්‍යාත්මකව අපි දැකලා තියෙනවා. ඒකට රෝගියාගේම යම්කිසි විදියකට ප්‍රකාශයක් ලබා ගැනීම අපි කියනවා මොකක් වැදගත් කියලා. හරි. එතකොට දැන් දැන් ඉස්සෙල්ලාම දැන් අපි කියමු රත්නායක අපි ළඟට එනකොට රත්නායකට පොඩි අපහසුකම් තිබුණා නේද? එතකොට පළවෙනි වශයෙන් මම හිතන හැටියට රත්නායක අපිට කියලා තිබුණා ඇවිදින්න මෞර්ගතියක් තිබුණා කියලා කිව්වා නේද? ඇවිදින්න බෑ කියලා කිව්වා. මහන්සි වෙනවා. කුටි පෙකිනොත් අපි කියමු මීටර 50ක්වත් යන්න ඒවත් හොඳටම ඇවිදින්න බැරි වගේ තත්ත්වයක් තිබුණා. ඇවිදින්න බැරි වගේ තත්ත්වයක් තිබුණා. ඒ කියන්නේ කුටි පෙකිනොත් නම් ඇවිදිනකොට ඇති වෙන මහන්සිය. එතකොට මේ පපු වේදනාවයි තිබුණා. අපි කියනවා මේ ඇවිදීමේදී ඇති වෙන මේ මහන්සිය. එතකොට මේ පපු රිදිල් මේක අපි කියනවා Canadian Cardiovascular Society classification එක හැටියට අපි කියන stage 3 කියන එක. අපි කියන stage 3 කියලා කියන්නේ පොඩි යම්කිසි විදියකට ආයසකදී යම්කිසි විදියකට තමුන්ට හතිගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම යම්කිසි විදියකට කැක්කමක් එනවා. මොකද අපි මේ හතිගතියයි කැක්කමයි මේ ඔක්කොම සම්පූර්ණයෙන් මේ හෘදවස්තු රෝගීන්ගේ සම්බන්ධ වෙන දේවල්. එතකොට ඊට අමතරව මම හිතන හැටියට රත්නායක කිව්වා අර රත්නායකගේ නෑදෑයෝම කියනවා කියලා මම කෙඳිරි ගන්නවා කියලා. ඔව්. ඒක ගැන පොඩ්ඩක් කියන්න. මම කෙඳිරි ගන්න කියන්නේ ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒකට නින්දිනුත් කෙඳිරි ගන්නවා. ඒ කියන්නේ මේ මහන්සියක් එක්ක හැබැයිම ඇත්තටම මහන්සියක් විතරයි ඒ කෙඳිරි කියන්නේ. එතකොට අපි කියමු සාමාන්‍යයෙන් අපි කියමු එක් පුච්චර කලක් තිස්සේ වගේ තිබුණා. ඒක තිබුණා අන්තිම මාස 3 වගේ. අන්තිම මාස 3 වගේ. 3-4ක් වගේ තිබුණා. නිකන් ඉන්නකොටත් කෙඳිරිය වෙනවා. හා. කියන්නේ මහන්සිය පිට වෙනවා ඒක. මහන්සිය පිට වෙනවා. ඔව්. එතකොට දැන් අපි කියමු මේ කරන කාලය තුලදී යම් කිසි විදියකට වෙනස මම පස්සේ කතා කරනවා. හරි. එතකොට තව ඊට වඩා අමතරව තව මොනවද තිබුණු ප්‍රශ්න අපි කියමු යම් කිසි විදියට මම හිතන්නේ අර කිව්වා අර කැම අරුචියක් තිබුණා කියලා. කයම කන්නේ බෑ. දැන් හෝප්ලස් ගතියක් කියලා කියන්නේ වැඩක් නැති ගතියක් නෑ කියලා. කියන්නේ මම හිතෙනවා මම තාම මොහොතකින් නැති වෙකින් තත්ත්වය වගේ. ඇත්තම කියනවා. අන්න එහෙමයි මම කියලා තැති ඒක. ඔව්. කියන්නේ මම ගෙදරින් කියනවා මම වැඩි දවසක් නම් ඉන්නේ නැහැ කියලා. කියන්නේ ඒ තරමට අමාරු තත්ත්වෙ තිබුණා. මම හිතන්නේ මේක අපි කියමු ඉතාලම වැදගත්. ඒ කියන්නේ මොකද අපිට මේ
මේ රත්නායක යනකොට මාත් එක්ක කිව්ව දේවල් හැටියට රත්නායක කිව්වේ ඇත්තටම කියනවා නිකන් ජීවිතේ නිකන් එපා වෙච්ච ස්වරූපයක් වගේ තිබුණා මේ රෝගී තත්වයේම නිසා. එතකොට මේ රෝගී තත්වයේ හින්දා ඊට වඩා තව මොන හරි අමාරුකම් එහෙම තිබුණා. කතා කරනකොට අමාරුකම් එහෙම. ඔව් කතා කරනකොට දැන් මේ මහන්සිය තමයි මහන්සිය. එතකොට දැන් මම ෆෝන් එකෙන් කතා කරනකොට අනික් එක්කන එනවා කත් කියනවා මට එහෙන්. ඔයාට දැන් කතා කරනකොට මහන්සි වගේ මට දැනෙනවා. දැන් කතා කරන්න ඉපයි කියලා. කියන්නේ මම කතා කරන විලාසය ෆෝන් එකෙත් දැනෙනවා අනික් එක්ක. ෆෝන් එකෙත් දැනෙනවා. ඒක කියන්නේ කොටිම කියනවා නම් අපි කියමු අහගෙන ඉන්න තවත් පුද්ගලෙක්ට ඒක තේරෙනවා මේ ආයාසකින් කතා කරන්නේ හදිද්දා තමයි කතා කරන්නේ කියලා. ඒක අපිට වුණත් තේරෙනවා සමහරවිට අපි කියන ව්‍යායාමයක් කරනකොට සමහරවිට තාත් එක්ක කතා කරනකොට සමහරවිට අපි කතා කරන අමාරුයි. ඒක අපි කියමු උස්ම අරගෙන තමයි කතා කරන්නේ. හරි. එතකොට දැන් මේ ඔක්කොම මේ අමාරුකම් එම්පිසි විදියකට මේක ඔක්කොම තිබුණා. එතකොට මේවා යම්කිසි විදිහකට හෘද වස්තු රෝගී තත්වයට අපි කියමු යම්කිසි විදිහකට බේත් වට්ටෝරුකුත් රත්නායක පාවිච්චි කරමින් සිටියා. ඒක වෛද්‍යවරයෙක් අපි දන්නවා ඒවා දෙන්න ඕනේ. ඒක නොදී අපිට මොනවාක්වත් කරන්න බෑ. එතකොට දැන් රත්නායක මට කියන්න ඕන රත්නායකම යම්කිසි විදිහකට මේක තුලදී මොකද්ද වුනේ රත්නායක? රත්නායකට තීරණ තාලෙට අපි තුමු එක එක ගමු අපි කිසි විදියකට මේ කිව්වනේ ඇවිදින්න බැරි ගතියක් තිබුණා කියලා කියලා. එතකොට ඒකට මොකද වුනේ? දවස් දැන් මේ වැඩි මේ අපි ක්‍රියාව කරනකොට දවස් 10ක් 15 වෙනකොට මට වෙනසක් දැනුණා. ඔව්. දවස් 10ක් 15ක් යනකොට. ඔව්. වෙනස දැනුණා. මම ඒක කියලා තියෙනවා දැන් පොඩි වෙනසක් තියෙනවා. එතකොට අර මහන්සිය ක්‍රමෙන් අඩු වුණා. මට පයින් යන ප්‍රමාණයත් වැඩි වුණා ඒක. දැන් මීටර් 50ක් 100ක් අතර ගියේ යනකොට තමයි මට අර මහන්සියෙන් පටන් ගත්තේ ඊට පස්සේ. අර මීටර් 100ක් විතර වගේ යන්න පුළුවන්කම තිබුණා. ඊට ඉස්සෙල්ලා එහෙම කොහොමද බැරි තිබුණේ මට. එහෙම ඇවිල්ලා ඉතින් අන්තිම වෙනකොට දැන් මම හොඳටම යන්න පුළුවන්. හොඳටම අද උදේ මම ඇවිද්දා වේගෙත් වැඩි. මම අර යන දුර ප්‍රමාණය බොහොම කෙටි වෙලාවකින් ගියා. මම ගෙදර ගිහිල්ලා කිව්වා ඉස්සතන්තරේ මෙහෙමයි කලින් එන්නේ කියනකොට මම කිව්වා මෙහෙමයි මං ආවේ කියලා. එතකොට දැන් නිකන් ආයාසයක් නැතුව පැයක් විතර වගේ ඇවිදින්න පුළුවන්. ඉතින් මේක මං හිතන හැටියට දැන් අපි ඇනලිසිස් එකේත් අපි කතා කරලා තියෙනවා. මේක අපි කියන සබ්ජෙක්ටිව් ඇනලිසිස් එකක්. ඒ කියන්නේ අපි කියන රෝගියා විසින්ම යම්කිසි විදියකට ප්‍රකාශ කරන යම්කිසි විදියකට ප්‍රබල සාක්ෂියක්. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා බැරි වුණා නම් යම්කිසි දෙයක් ඊට පස්සේ මේ තෙරපි එක ඉවර වෙලා යම්කිසි වේදයකට යම්කිසි විදියකට පුළුවන් වුණා නම් යම්කිසි දෙයක් අපි කියනවා ඒක මේ ක්‍රියාව තුළින් මේ ECP කියලා කියන තෙරපි එක තුල ඇති වෙච්ච යම්කිසි විදිහකට වෙනසක් කියලා අපි කියන විද්‍යාත්මක පසුබිමක් එක්ක. එතකොට තව මොනවද උනේ? අර පටි වේදනාව වගේ මේ විශ්වාසයෙන් වේදනාව වමයි. නිකන් ඉන්නකොට තිබුණ වේදනාවක් පපින්තාව යාර යනකොට මම ඉර වෙනව නතර වෙන්නේ ඒ පිටස්සෙන් එන වේදනාව. නමුත් දැන් එහෙම මුකුත් නැහැ. ඉඳලා පපුවේ පොඩ්ඩක් කිදිමක් එනවා. ඒක දන්නේ නැතුව මම කියලා ඊට පස්සේ උනාද කියලාවත් මට මතක නැහැ ඒක. ඒ කියන්නේ යම්කිසි විදියකට අපි කියනවා මේ අර සැරේට නිකන් ඉන්නකොට සමහරට පැතිවිච්ච පපුවේ වේදනාව දැන් සමහර අවස්ථාවලදී විතරයි එන්නේ. එතකොට එදිනෙදා යම්කිසි විදියකට දෛනික කටයුතු වලින් කරන දේවල් වල යම්කිසි විදියකට පහසුකමක් ඇති වෙනවා. ඉවරයි. ඇත්තටම පහසුකමක් ඇති වෙනවා. එතකොට දැන් ඊට වඩා අපි යම්කිසි විදියකට අපි හිතමු දැන් ඔය කිව්ව අර කෙදිරි ගාන ගතියක් තිබුණා කියලා කියන එකත් ඔය දැන් රත්නායක කියන තරෙත් අනිත් කට්ටිය කියලා තියෙනවා දැන් මම කෙදිරි ගාන්නේ නැහැ කියලා. ඒක ඇත්තද? ඒක පොඩ්ඩක් ගැන කියන්නකෝ පොඩ්ඩක්. කෙදිරි ගාන්නේ කියන්නේ දැන් මම නියම රෝගියෙක් තමයි මේ ඉස්සෙල්ලා හිටියේ. නියම රෝගියෙක් කියන්නේ
දකින්න කෙනාට තියෙනවා මෙයාට ලීඩනේ මෙයාට බෑනේ අර මේ කියලා. ඔව් දැන් ගෙදරදී උනත් මට අනික් අය කියනවා මම ඔයාලා නිසද්ද ඉන්නවා කරනවාලා ඉන්න අර මේ වගේ. ඒක හරි වැදගත්. නියම රෝගියෙක් හිටියේ කෙනෙක් දැන් රෝගියෙක් නොවෙලා නැහැ. දැන් මට නිරෝගී කියලා දකින්න කෙනාට කියනවා. මට දෙයක් නැහැ කියලා. ෆෝන් කතා කරනකොට ලේසි ගතියකුත් තියෙනවා. ෆෝන් එකෙන් කියනකොට කියනවා අප්පෝ දැන් නෑ දැකම කියලා කියනවා. දැන් වාට හොඳයිනේ හොඳට කතා කරනවානේ. මට මම අහනවා වාට හොඳද කියලා. මම කිව්වා මට හොඳයි. ඊට කියනවා හොඳයි කියන්නේ මට දැනෙනවා කතා කරනකොට. ඉතින් බලන්න දෙකේ කාර්ය පුදුම වෙනසක් නේද? හැබැයි වෙනසක්. ඒක බොරු නෙමෙයි. හැබැයි වෙනසක් ඒක. ඉතින් මට දෙවියන් අහන්න තියෙන්නේ කොහොමද මේක වුනේ කියන එක. ඔව් ඒක තමයි දැන් මම මේ කිව්වේ දැන් අපි කියනවා මේ දැන් මේ ක්‍රියාවලිය තුල ඇත්තටම මම මේ කිව්වේ මේ රත්නායක පොඩ්ඩක් අපි මේක කැප්චර් කරන්න පුළුවන් වුණොත් මේ කවුද මේ චිරන්තට දැන් මේ මෙයාගේ මේ එන්ජිග්‍රෑම් එක තියෙන්නේ මේ හරිද एंजियोग्राम रिपोर्ट එක මේක කැප්චර් කරන්න පුළුවන් නේ. මේකේ ඇත්තටම කියනවා නම් මේක තියෙන්නේ ආස් කැප්චර් කරන්නේ. right එතකොට මේක ඩයග්‍රෑම් එක. මේ තියෙන ඩයග්‍රෑම් එක. yes. එන්න කියලා කියන්නේ. එතකොට දැන් මේකේ මේ පේන තාලෙට මේ පේනවා අපි කියන මේ රුධිර වාහිනියේ අපි කියන උන්ක બ્લોක් වෙලා තියෙන්නේ. ඒ පේන රයිට් කෝර්නර් ආටරි ලෙෆ්ට් කෝර්නර් ආටරි එක විශේෂ අවස්ථාවක් මම පස්සේ එක ගැන කතා කරන්න. හරි? right. එතකොට එන්න හරි. පුතා හරි. හොඳයි. අපි මේ තාත්තගේ පොඩි මේකප් කරගන්න. හරි. හරි. එතකොට දැන් මේකෙදී දැන් චිරන්ත අපි කියනවා මේ දීපු ටෙස්ටිමෝනියල් එකක් තියෙනවා පේෂන්ට්. හරි. ඒ කියන්නේ අපි කියනවා මේක පේනවනේ මේක. හරි. මේක තියෙන මේ ඇත්තටම යාගත් අකුරු වලින් ඒක ලියලා ඉවරලා තිබුණු ඉම්ප්‍රූව්මන්ට්ස් ටික තියෙන්නේ මේකේ. හරි. හරි. එතකොට දැන් අපි දැන් රත්නායකට රිපෝට් එකක් හදලා තියෙනවා. දැන් රත්නායකට ඕන කරලා තියෙනවා. දැන් මේක මේ වෙනස උනේ කොහොමද කියලා කියන එක දැනගන්න නේද? එතකොට දැන් මේ මගේ රිපෝට් එකේ ඒක ගැන කතා කරලා තියෙනවා. රත්නායකට කියලා තියෙනවා මෙන්න මේක පොඩ්ඩක් කැප්චර් කරලා. මේ රත්නායකගේ ඉස්සලා තිබිච්ච තත්වයයි එතකොට දැන් තිබුණු තත්වය ගැන යම් කිසි විදිහකට මම කැප්චර් කරලා දෙන්නේ. හරි. එතකොට මේකේ අපි කියනවා මේ රෝගියෙක්ගේ අපි ඇසෙස්මන්ට්ස් අපි බලන්න පුළුවන් යම් කිසි විදිහකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා රෝගියා විසින්ම ප්‍රකාශ කරන යම් කිසි தත්ත්ව. ඒ කියන්නේ මේක ඉස්සලා තිබුණු தත්ත්වයයි දැන් தත්ත්වයයි. එතකොට මේක සම්බන්ධයෙන් මෙයා කරනකොට අපි කියනවා මේ කාර්ය සිදු වුණේ මේ කාලය ඇතුළතනේ. එතකොට අපි කියනවා අපි යම්කිසි විදියකට ලොජිකල් තර්කානුකූල යම්කිසි නිගමනයකට එළඹෙනවා. යම්කිසි විදියකට මේ තෙරපි එක කිරීම තුළදී ඇති වෙන වෙනස්කම යම්කිසි විදියකට ඒ රෝගී තත්වයට බලපෑමක් ඇති කරලා වෙනස් කරලා තියෙනවා කියලා කියනවා. හරි. එතකොට දැන් මේ කියන මේ subjective assessments කියලා කියන ඒවා අපි කියනවා subjective assessments කියලා කියන්නේ. දැන් මේ වෛද්‍ය ශිෂ්‍යෙක් පොඩ්ඩක් මෙයා කරගන්න. මෙයාගේ දුව අපි මිස්ටර් රත්නායකගේ දුව වෛද්‍ය ශිෂ්‍යෙක් මට ඉතින් කියලා තියෙනවා මේ රත්නායක මේ දුව මේ ડોක්ටර් කෙනෙක් වෙන්න බලන්න හරි ආසයි කියලා කියලා තේරෙනවද? හරිද? ඉතින් මට ඇත්තටම ඕන කළා තිබුණේ මේ හොඳ තත්ත්වයක් රත්නායකට ඇති කරන්න. එතකොට දැන් මේ සබ්ජෙක්ටිව් ඇසෙස්මන්ට්ස් වලදී තමයි අපි කියනවා
මේ රෝගියා විසින් ප්‍රකාශ කරන ඒ තමුන්ට තියෙන හොඳ තත්ත්වය. දැන් මේක කියන අපි කියන feeling of wellness කියලා කියන්නේ. අපි කියන රත්නායකගේ hopeless ගතියක් තිබුණා. රෝගියෙක් කියලා හිතපු අවස්ථාවක් තිබුණා. ඒ රෝගියා කියලා හිතපු තත්ත්වය දැන් රෝගියෙක් නොවේ කියලා හිතන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට යම්කිසි hope එකක් patients කෙනෙක්ට ඇති වෙලා තියෙනවා රෝගියෙක්ට. එතකොට ඒ වගේම දැන් රෝගියා විසින්ම ප්‍රකාශ කරලා යම්කිසි විදිහකට මේ ඇවිදීමේ තිබිච්ච පාසුගතිය, එතකොට යම්කිසි විදිහකට තිබෙන අපේ කැක්කුම, ඒ කියන දෛනික කටයුතු වලට තිබුච්ච බාධාවල්, එතකොට ඇපිටයිට් එක අපි කියමු කැම රුචිය අඩු වෙච්ච ගතිය, මේ දේවල් යම්කිසි විදිහකට අපි කියන මේවා වෙනස් වෙන්න පටන් අරගෙන තියෙනවා. මේවා තමයි අපි කියන සබ්ජෙක්ටිව් ඇසෙස්මන්ට්ස් කියලා. එතකොට මේ ඔබ්ජෙක්ටිව් ඇසෙස්මන්ට්ස් කියලා කියන්නේ අපි කියන යම්කිසි විදිහකට අපි කියන තර්කානුකූල ලෙස අපි කියමු ස්ට්‍රෙස් ECG එකක් කරා. එසේත් නැවත ඇන්ජියෝග්‍රෑම් එකක් කරලා බැලුවා. එතකොට මේකේ අලුතෙන් මොනවද වෙන්නේ කියලා වෙනවා. දෙවෙනි අපි කියන ඔබ්ජෙක්ටිව් ඇසෙස්මන්ට්ස් වලදී එන්නේ අපි කියමු මේ ECG තෙරපි එක තුලදීම යම්කිසි විදිහකට ලබා ගන්න දත්ත. එතකොට ඒක තමයි මම මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් අපි කියමු කවුද මේ ඉතින් මේක පොඩ්ඩක් කැප්චර් කරන්නකොට මේ DS ratio. එතකොට මේක පේනවා අපි කියනවා මේ DS ratio එක කියලා කියන්නේ ක්‍රමානුකූල ලෙස තවර පේනවා මේක වැඩි වෙලා තියෙනවා කියලා. හරි? එතකොට මේක P value එක මේක E value එක. අපි කියනවා මේක 1.5ට වඩා වැඩි වීම තුල යම්කිසි විදියකට අපි කියනවා හෘද වස්තුවට ලැබෙන රුධිර ප්‍රමාණය අපි කියමු පෝෂණය ඒ අවස්ථාවේදී වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක තමුන්ට කරගන්න බැරි දෙයක්. ඒක මෙතෙක්කල් අපි කියමු යම්කිසි විදියකට රත්නායකට කරගන්න බෑ. බෙහෙත් වලිනුත් කරන්න බෑ. මම අහන්නේ බෙහෙත් වලින්වත් ඒක සිද්ධ වෙන්නේ නෑ. නෑ. බෙහෙත් වලින් කරන්න බෑ. බෙහෙත් වලින් අපි කරන්නේ යම්කිසි විදියකට රෝගියාගේ තියෙන සංකුලතාවල් වල ඇති වෙන තියෙන සම්භාවිතාවය යම්කිසි විදියකට අපි අඩු කරනවා දවස් මට්ටම තුල. ඒ කියන්නේ අද උදේ ගත්තොත් හවස බෙහෙතක් ගන්න ඕනේ. හවස බෙහෙත ගත්තොත් අයිසරක් උදේ ගන්නවා. ඒක මේ පැය 24ක් තුල යම්කිසි විදියකට පාලනයක් අපි ඇති කරනවා. නමුත් මේ පාලනය අවශ්‍යයි. ඒ පාලනය අවශ්‍යයි. එහෙම නැත්නම් ඇත්තටම කියනවා නම් ඒක නැතුව රෝගියාගේ ඒ තත්ත්වය ඇති කරන්න බෑ අපිට. එතකොට මේක තුලදීද මම ඉස්සලා පෙන්වුවා වගේ අපි කියන මේ coronary perfusion අපි කියමු රුධිර වාහිනී වල තියෙන තදවීමයි બ્લોක් වීමයි හින්දා අපි කියමු මේ හෘද වස්තුවේ පේශි වලට මේක අපි කියනවා මේ පේශි වලට එන යම්කිසි රුධිර ප්‍රමාණය මදි වීම හින්දා තමයි අපි කියමු රත්නායකට මේ අපහසු ගතිය එතකොට පොකේ කැක්කුම් ගතිය මේ ඔක්කොම එන්නේ. එතකොට මේ ක්‍රමයේ තුල වෙන්න දෙකක් තියෙන ප්‍රධාන දෙයක්. එක තමයි අපි කියමු යම්කිසි විදියකට මේ අපි කියන රුධිර වාහිනී අපි කියමු පාවිච්චි වෙන්නේ නැති රුධිර වාහිනී කොටසක් තියෙනවලු අපේ හෘද වස්තුවේ. මේව ඇරෙන්න පටන් ගන්නවා. මේ ඇරෙන්න පටන් ගන්න අපි දෙන පීඩනය තුල. ඒ පීඩන එක දවසකින් දුන්නා කියලා වැඩි වීමක් වෙන්නේ නැහැ. gradually ගමනානුකූල ලෙස වැඩි වෙනවා. මේකට තමයි අපි කියන්නේ arteriogenesis කියන්නේ. තේරෙනවද? arteriogenesis කියලා කියන්නේ අපි කියන්නේ මේ collaterals අපි කියමු dormant අපි කියමු නිදාගෙන ඉති රුධිර වාහිනී ක්‍රමානුකූල ලෙස මෙන්න ඇහැරෙන්න පටන් ගන්නවා. ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රසාරණය වීමට හේතු හුඟක් තියෙනවා. අපි කියමු vasoendothelium growth factor hormone nitric oxide liberation එක එතකොට chemotactic factors මේ හුඟක් අපි කියනවා යම්කිසි දේවල් ඉන්වෝල්ව් වෙනවා මේකෙදි මේ ඇරීමට. දෙවෙනි එක තමයි අපි කියනවා විද්‍යාත්මකව අපි දැකලා තියෙනවා දෙයක් තමයි අපි කියනවා මේකට කියනවා angiogenesis කියලා. angiogenesis කියලා කියන්නේ නැවත රුධිර වාහිනී ක්‍රමානුකූල ලෙස පොඩි රුධිර වාහිනී ඇති වෙන්න පටන් ගන්නවා. මේක තමයි අපි කියන්නේ angiogenesis කියලා. තේරුණා?
ඒ කියන්නේ අපි කියනවා චූටි රුධිර වාහිනියක් අපි කියමු අපි කියමු පොඩි උදාහරණයක් ගත්තොත් අපි පොඩි මෝචියටයක් දැම්ම කියලා පොඩි කාලේ අපි දාන පොඩි මුලක් එනවනේ. ඒ වගේ මේ රුධිර පීඩනයත් එක්ක පීඩනය ඇති කරන පීඩනයත් එක්ක පොඩි නෙරීම් ඇති වෙන්න පටන් ගන්නවා තියෙන රුධිර වාහිනිය තුල. ඒවා ඊට පස්සේ යම්කිසි විදිහකට වර්ධනයක් වෙන්න පටන් ගන්නවා. ඒ වර්ධනය වීම තුල යම්කිසි විදිහකට පොඩි දැලක් හැදෙනවා නෙට්වර්ක් එකක්. හරි ක්‍රමයකට. දැන් තව අර අමතර සෙෂන්ස් කීපයකුත් කරේ මොකද තාත්තගේ ටික පරක්කු වෙලා මේක ඉම්ප්‍රූව්මන්ට් එක ආවා. මට ඕන කළා දෙවුණා ඊට වඩා හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් ලැබලා දෙන්න. ඒකට තමයි අපි කියමු තව අමතර සෙෂන්ස් කීපයකුත් කරේ. එහෙම සමහර වෙලාවට අපි කරනවා. ඒ කියන්නේ අමතර සෙෂන්ස් කීපයක් අපි යනවා. එතකොට ඒක තුල යම් කිසි විදිහකට අපි කියනවා රෝගියාට තේරෙන්න පටන් ගන්නවා වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මේක තමයි හේතුව. නෑ. මේක තමයි හේතුව අපි කියමු. මේක අපි කියමු දෙවියෙක් කරන දේකුත් නෙවෙයි මේක අපි කවුරුත් කරලා තමුන්ට කරගන්න බැරි වෙච්ච යම් කිසි දෙයක් තමුන්ගේ රුධිර වාහිනිය තුලින්ම අපි ඒකට උදව් කරලා තියෙනවා. ඒව අරින්න අලුත් ඒවා හදන්න. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. එතකොට අපි කියන කොටින්ම කියනවා නම් මේ දවස් 35 තුල අපි කියන රුධිරය පෝෂණය අපි කියමු ඔක්සිජන් ප්‍රමාණය හෘදවස්තුට ලැබිච්ච ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ ප්‍රමාණය වැඩි වීම තුළ යම් කිසි විදිහකට හෘදවස්තුවේ මස් පිඩු වලට ලැබෙන පෝෂණය. අපි කටින් ගත්තම බඩට එන ආහාර ටිකනේ අපට ඕනේ හෘදවස්තුට ආහාර වැඩක් නැහැ. හෘදවස්තුට ඕනේ ඔක්සිජන් ටික. එහෙනම් හෘදවස්තුට ඕනේ යම් කිසි විදිහකට රුධිරය. මේව වැඩ කරන්න පේශි වැඩ කරන්න අවශ්‍ය වෙනවා යම් කිසි විදිහකට ඔක්සිජන්. මේවා තමයි ප්‍රධාන දේ ඔක්සිජන්. ඒවා ලැබෙන ප්‍රමාණය ලැබෙන්නේ යම් කිසි විදිහකට රුධිර වාහිනියේ කියමු මේ ධමනිය හරහා. එතකොට ඒක ලැබිලා තමයි යම් කිසි විදිහකට මේක ඇති වෙලා තියෙන්නේ. දැන් මම මේ දැන් කියන්නේ යන්නේ යම් කිසි විදිහකට මේක ඉතාමත් වැදගත්. මේ නැවත රුධිර වාහිනිය ඇතිවීමයි ඇතිවෙච්ච රුධිර වාහිනිය යම් කිසි විදිහකට පැවැත්මයි මේ රඳා පවතින්නේ ප්‍රධානම වශයෙන් තමුන් ගන්න බෙහෙත් තුලයි එතකොට තමුන්ගේ ජීවන ක්‍රමය තුලයි ඒක ඉතාමත්ම වැදගත්. අපි කියනවා යම් කිසි විදිහට ඒක තමයි අපි කියන්නේ අපි කියනවා ව්‍යායාමයේ ඇවිදීම කියලා කියන එක තමත් අත්‍යවශ්‍ය කරනවා. මොකක් කාලවට අර්ධවස්තු රෝගීන් හිතන්නේ යම් කිසි විදිහකට ඇවිදින්න එපා කියලා කියන එකයි කියන්නේ. නැහැ. අපි කියන ඇවිදීම පටන් ගන්න ඕනේ. ඇවිදීම කරන්න ඕනේ. මේක තුල යම් කිසි විදිහකට ක්‍රමානුකූල ලෙස මේ රුධිර වාහිනියගේ පැවැත්මත් තව තව ඇතිවීමත් සම්පූර්ණතාවල අඩුවීමත් ඒ දේවල් ඔක්කොම සිදු වෙනවා. ඒක අපි කියන්නේ යම් කිසි විදිහකට මේ ඇවිදීම ව්‍යායාමය යම් කිසි විදිහකට දිගටම විය යුතුයි. ඒක නතර කරන්න. ඒක මතක තියාගන්න උන්ට අතර කියන්න ඕනේ. හරි. එතකොට ඒක තමයි පැවැත්මට උදව් වෙන්නේ. දැන් මේ වගේ අවස්ථාවකදී අපි කියමු විශේෂයෙන් අපි කියමු රත්නායකගේ තිබිච්ච තත්ත්වයේ හොඳ නැති තත්ත්වයක් තිබුණා. අපි කියමු බයිපාස් එක කරන්න බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් මේ විදි වෙලාවක මේ වගේ යම් කිසි විදිහකට වෙනසක් ඇති වුණාට පස්සේ අපි වෛද්‍යවරු හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒක තවදුරටත් ඒ වාසිය රෝගියාට දෙන්න. දැන් විශේෂයෙන් ඇමරිකාව වගේ රටක නම් මේක ඇවිල්ලා අවුරුද්දකට සැරයක් කරගන්නවා. අපි කියනවා මේකේ තිබිච්ච වාසිය සමහර වෙලාවට හොඳම රෝගියෙක්ට නම් අවුරුදු 2 5 4 වගේ තියාගන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම රුධිර වාහිනිය යම් කිසි විදිහකට ක්‍රමානුකූල ලෙස බෙහෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන්. එතකොට ඒව නැවතත් අර ගැනීම අවශ්‍ය වෙනවා අපට. ඒක මේන්ටේන් කර ගැනීමට තමයි අපි කියනවා මේ ව්‍යායාමය අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා සමහරට අපි කියනවා අපි මාස 3කට සැරයක්වත් තාත්තව අපි කියනවා මෙතන බලන්න ඕනේ කියලා. බලලා ඉවරලා අපි කියව මාස 6ක් ඇතුළතදී යම් කිසි විදිහට අවශ්‍යතාවයක් තිබුණොත් එහෙම නැවතත් මම හිතන්නේ EC තෙරපි එකක් කරා නම් මම හිතනවා හොඳයි කියලා වෙලා. මොකද තාත්තගේ අපි කියනවා මේක එක විශේෂ වයසත් ඔක්කොමත් එක්ක මේ ලැබපු ඉම්ප්‍රූව්මන්ට් එක යම් කිසි විදිහකට ස්ථාවර කරන්න පුළුවන් ඉස්සරහ අපි කරාට පස්සේ. ඒක බෙහෙත් වලින් කරන්න බෑ. ඒකයි මෙතන වෙනස තියෙන්නේ. හරි? හරි. එතකොට රත්නායකට දැන් මොකක් හරි බගින් අහන්න තියෙනවා රත්නායකට. Yes, I'm giving up some more today. දැන් මගේ අර පැවැත්ම ඉදිරියට ගෙන යාගන්න සැක ගන්න අවශ්‍ය වෙනවා හොඳ වෙච්ච එක. ඔව්.
ඒක තමයි දැන් ඒක තමයි අපි මම කිව්වේ ඒක පළවෙනි දේ තමයි අපි කිමු ව්‍යායාම. දෙවෙනි දේ තමයි අපි කියමු යම්කිසි විදිහකට ගන්න ආහාර ටික අපි කියමු විශේෂයෙන් අපි වැදගත් වෙනවා අපි කියමු අපි කන ආහාර ටික පළතුරු ටික වැදගත් වෙනවා. දෙලුම් ගෙඩියක් කන්න පුළුවන් නම් ඒකත් හොඳයි. දෙලුම් තියනවා නම් දෙලුම් වගේ දේවල් අපි කියනවා පෝෂණවත් කරන දේවල්. එතකොට පළතුරු වගේ දේවල් වලින් මොකක් දේවල් අපට ලැබෙනවා. එතකොට අපි කියමු මොකක් අපි ආහාරවල යම්කිසි විදිහකට ඔය අපි කියමු මේදේ වැඩි අපි කියමු කිසි විදිහකට මස් වගේ දේවල් වල ඒ වගේ කිසි විදිහකට හානිකර තත්ත්ව තියෙනවා. තුන්වෙනි එක තමයි අපි කියමු මේ මානසික විවේකතාවය. අපි කියමු කිසි විදිහකට අපි කියමු ආතතියක් නැතුව තමුන්ට ඉස්සරහට යන්න පුළුවන් නම් හැමදාම පොඩි කාලයක් දවස් වෙන් කරන්න පුළුවන් නම් පොඩ්ඩක් පැත්තකට වෙලා පොඩ්ඩක් භාවනා කරන්න. අපි කියමු බුද්ධාගමේ ඉඳන් අපි කියන්නේ මේ කිසි විදිහකට පොඩි දේවල් අපි කිසි විදිහකට මානසික විවේකතාවය පන්සලකට යන්න පුළුවන්. දැන් ඉතින් පන්සලකට යන්න බැහැ දැන් මේ දවස්වල නේද? පැත්තකට වෙලා පොඩ්ඩක් අපි කියමු ඉන්න පුළුවන් නම් භාවනා කරන්න පුළුවන් නම් අපි කියමු මේ භාවනාව තුළ මේ මෙඩිටේෂන් කියලා කියනවා. මේවත් තුලත් අපි කියන උඹක් දේවල් වෙන්න පටන් ගන්නවා. එතකොට නිින්ද අවශ්‍යයි. හරි නිින්ද ප්‍රමාණයක් ලැබෙන්න ඕන. එතකොට තමුන්ගේ කිසි විදිහකට මානසික මේවදී තමුන්ගේ වටපිටාව ආලපාල දැන් ගමේ රත්නායක ඉන්නේ. ඉතින් අපි කියමු මේ ගස්කොළ පරිසරයේ තියෙන බොහොම හොඳයි. ඉතින් මේ පැතිවල. එහෙනම් ඒ නිදහස් බව තියාගන්න ඕනේ. බෙහෙත් ටික හරියට පාවිච්චි කරන්න ඕනේ. වෛද්‍යවරයා ළඟට කිසි විදිහකට ක්‍රමානුකූල ලෙස පරිපිළිවෙලකට ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් වෙනස් කරන්න. තමුන්ගේ ළඟම ඉන්න කාඩියොලොජිස්ට් ළඟට යන්න කියලා කියන එක තමයි අපි කියන්නේ. අපේ ගෝඩාබේ අපිට රෙකමන්ඩ් කරලා අපිට ඒවලා තියෙනවා. අපි ඒකින්ද අපි කරා. එතකොට ළඟම දැන් ඉන්නේ රත්නායකගේ අපි හිතමු කාඩියොලොජිස්ට් කෙනෙක් ඉන්නවා නම් ඉන්නේ අපිට කන්නන් කරන්නේ. ඊළඟට ගිහිල්ලා මේ report එක පෙන්නන්න. මේ කරපු ඉම්ප්‍රූව්මන්ට් එකේ දැන් කිසි දේවල් තියෙනවා නම් ඒකත් ගැන කතා කරන්න. එතකොට එයාත් එක්ක ඒ ටික ගමන යනවා. අපි කොකලද මාස් 3කට සැරයක් පොඩ්ඩක් අපිත් එක්ක හම්බෙන්න. මොකද අපි ඉස්සරහට තව සමහරවිට පටන් ගන්නවා කාඩියක් රිහැබිලිටේෂන් කියලා. අපි ඒකෙදි අපි කරන්නේ වෙනම කිසි කාඩියක් රිහැබිලිටේෂන් ප්‍රොසෙස් එකකට උදව් කරනවා. හරි? රයිට්. තව ආහන්න දිනවා දුවට මොනවද ආහන්න කියලා. චීනේ මේක තියෙනවා උඹ. ඒකවල ඉසිපි තෙරපි කියලා කියන්නේ. මේක ඇත්තටම කියනවා නම් ඉතාමත් වැදගත් ක්‍රමයක්. මේක ඇත්තටම ඉතින් ඒක ලොකු මේකක් තියෙන ඇමරිකාවයි චීනය එකතු වෙලා යම් කිසි ලොකු විද්‍යාඥයන් බෝක් දේවල් 1950 ඉඳන් මේක පටන් ගත්ත එකක් මේක ප්‍රමාණික ලෙස තිබුණු වෙලාව තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒක ලංකාවේ මෙච්චරයි තියෙන්නේ. ලංකාවේ අපි තමයි පටන් ගත්තේ මේක. ලංකාවේ අපි තමයි පයනියර් සෙන්ටර් එක මේක. ලංකාවේ රෝගීන්ට ඇත්තටම කියනවා මේ ඉස්සෙල්ලා ඉන්දියාවට එම ගියේ. අපි ඇත්තටම කියනවා මේක පටන් ගන්න ඉන්න ලොකු වාසියක් තියෙනවා. නමුත් දැනටත් අපිට ප්‍රශ්නයක් තියෙන්නේ මේ හැමෝටම කොළඹ තියෙන ඉඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවා මේක ඉන්න යන්න එහෙම මේකෙන්. ඔකේ ශාලි. එතකොට තව මොන හරියම රත්නායකට අපිට කියන්න තියෙනවා රත්නායක. තවත් අපි කියමු රෝගීන්ට කියන්න ඕන මේකක්. විශේෂයෙන් අපි කියන මේ බයිපාස් රෝගීන්. දැන් මේ බයිපාස් එක කරන්න බැරි තත්ත්වයක්. මේක අපි කියනවා FDA එකේ අපි කියනවා ලෝක අනුමත යම්කිසි අවස්ථාවක් බයිපාස් එකක් කරන්න බැරි නම් රෝගියෙක් යම්කිසි විදිහට අපහසුකම් තියෙනවා නම් ඒ විදි අවස්ථාවකදී මේ ECP තෙරපි ක්‍රමය කියලා කියන එක ඉතාමත්ම උචිතයි කියලා කියන එක ලෝකේ සම්පූර්ණයෙන්ම පිළිගත් දෙයක්. මේක යම්කිසි විදිහකට එවිඩන්ස් බේස් මෙඩිසින් කියලා කියනවා. යම්කිසි විදිහකට ලෝකේ ඔප්පු කරලා තියෙන දෙයක්. යම්කිසි විදිහට මේ විදි අවස්ථාවකදී මේ රෝගීන්ට උදව් වෙනවා කියලා කියනවා. ඒක දැන් මෙතනද මේ අවස්ථාවේදී රත්නායක කිව්ව දේවල් වලින් අපි දන්නවා ඒක වෙලා තියෙනවා. හරි. ඒක අපිට බොහොම සතුටුයි ඒක කරගන්න පුළුවන් මොනවා ඒක ගැන. මට ඉතින් අර අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒකවල මූලිකව තිබුණ මට එපා වීම නැත්නම් කලකිරීම මේ අස්තිරභාවයේ දැන් බොහෝ දුරට නැත්තරම නෑ වාගේ තියෙනවා. මම ඉතින් උදාහරණයක් නින්දත් හොඳ යනවා. කැමරා එකක් කරලා බලනවා. කවුද මේ ડોක්ටර් අතුල කියන්නේ? ආයාද කිව්වේ මේ.
ඔය දැන්ට කතා කළා මේ අහනම අපච්චි කොහොමද? ඒක ડોક્ટર අතුල දැන් අපිට පුළුවන් නම් ડોક્ટર අතුල මුණ ගස්සන්න. මොකද අන්න බොරුවට නෙමෙයි මම මේ කියන්නේ ඇත්තටම අපිට සමහරවිට අපේ ડોક્ટર අතුලත් එක්ක ආසිරික වැඩ කරන්නේ. මොකද ડોક્ટર අතුලෝ කියලා කෙනෙක් කියලා තියෙන්නේ මේ රත්නායකට මේක කරගන්න කියලා. හා? මොකද්ද? ආසිරිකින් කරපු. අප්පච්චි ඇඩ්වර්ටයිස්මන්ට් එක පත්තරේ දැකලා එන්දානේ කියලා ආවා. ඒක ඊට ડોක්ටර් වගේ වුණා මෙතන ගොඩනගනවා මොනවද උදව්වක් කරන්න ඕනේ. මට වීඩියෝ එක ෂෙයා කරලා ඒක බලලා ડોක්ටර් පොටාවට channel එකක් නෝවා. එහම උදව් කරා. that's very good. අමතක කරන්න ඕනේ. ડોક્ટર අතුලගෙනත් මෙතන කියලා තියෙනවා. Okay. Thank you very much රත්නායක. මම රත්නායක රිපෝට් එක මම අතර දෙනවා රත්නායකට. මේක ડોક્ટર කන්නංගරටත් වෙන්න. Right? Okay, you can capture it. Thank you very much. Okay. අපි සුබපත කරනවා. හරිද? right. මොනවද තියෙනවද අපිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හරි? හරි. නම්බර් එක අරගෙන යන්න.